වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by Signal. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by Signal. Join UCL for quality higher education with extracurricular activities, job opportunities and a great student experience at its campus in Rajagiriya. Call 0774 110000 now. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් අහුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගැන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. පෙත්සම් සලකා බැලීම යළිත් වරක් කල්යයි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350කටත් කොරෝනා. හෙට රාත්‍රී 8 සිට ලබන අඟහරුවාදා අලියුබතෙක් දිවයිනට මැදිරි නීතිය. ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කෙරේ. දිවයින පුරා ශාඛාවලට මුද්‍රා. ගමනාන්තයේ පෙනිපෙනී පාකිස්තාන ගුවන් යානයක් මගින් 107ක් සමගින් කඩා වැටේ. තිදෙනෙකුට මරු කැඳ වූ මාලිගාවත්ත ආධාර මුදල් බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඇඳුරු නීතිය පනවා තිබියදී සංවිධානය කර තිබූ එම ආධාර වැඩසටහන අතරතුර ඇති වූ තෙරපීමෙන් තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පෞද්ගලික දානපතියෙකු මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ නිවසක් ඉදිරිපිට සිදු කළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ දහවල් කාලයේදී. මෙම නිවස ආසනයේ තමයි ඊයේ ධනපති ව්‍යාපාරිකයෙකු විසින් මුදල් ලබා දීමක් සිදු කර තිබුණේ. එහිදී ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපාරිකයා විසින් මුදල් ලබා දීම සිදු කර තිබුණත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක මෙවැනි කටයුත්තක් සිදු කළේ කෙසේද? ආධාර මුදල් ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් 500 දෙනෙකු පමණ එම ස්ථානයට පැමිණ සිටියේ එම ප්‍රදේශයට ඇඳුරු නීතියද ක්‍රියාත්මක වූ පසුබිමකයි. මේ තෙරපීම ඇතිවීම සම්බන්ධව ඒක සංවිධානය කර පුද්ගලයන් පැහැදිලි වගකීම දරන්න ඕනේ. දැන් නොසලකිරීමත් ක්‍රම නිසා අපරාධී මනුෂ්‍ය ඝාතනය සිදුවීම සම්බන්ධව ඒ වගේම නිරෝධායන පන්තේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව අපි අධිකරණ කරුණු වාර්තා කළා තියෙනවා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන පසුබිමක මෙම ස්ථානයට 500කට අධික පිරිසක් එක් රැස් වන බවට මාලිගාවත්ත පොලිසිය දැනුවත් වී සිටියේ නැද්ද? මාලිගාවත්ත පොලිස් ස්ථානයට මෙවැනි කටයුත්ත සූදානම් කරන බවට කිසිම දැනුම් දීමක් වේ සංවිධායකවරුන් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගමේ ග්‍රාම නිලධාරී මහත්තයාට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට හෝ කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒ වගේම ජමීතුල්ලා උලමා සංවිධානයේ විසින් ඉතා පැහැදිලිව ලිඛිතව උපදෙස් දීලා තියෙනවා මෙවැනි එකතු කිරීමක් කරන්න නැතුව මේ වෛරසය පැතිරීම වළක්වන ආකාරයෙන් ඒවා විධිමත් ලෙස සංවිධානය කළ යුතු ආකාරය සම්බන්ධ මේ පුද්ගලයන් ඒ උපදෙස්වත් නොතකා හැරලා ක්‍රියා කිරීම නිසා තමයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කරමින් රට යථා තත්ත්වයට පත්වන පසුබිමක ජනතාව වෙතද වඩා වගකීමක් පැවරෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ මවිසින් අසන්නට ලැබුණු පළවෙනි අවස්ථාව මෙවැනි තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම අවධාරණය කරනවා. කිසිම අවස්ථාවකදී සෙනග ඒකරාශී වන අන්දමේ කටයුතු සිදු නොකරන ලෙසට මේ අන්දමින් සෙනග ඒකරාශී වී කරනු ලබන ක්‍රියාදාමයන් හේතුවෙන් සෞඛ්‍ය අංශවල වැඩ කටයුතුවට මෙය මහත් බාධාවක් වෙන්න පුළුවන්. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළේ ආධාර මුදල් බෙදා දුන් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එදී සැකකරුවන් මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණේ රක්ෂිත බන්ධනාගාරගත කරන පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමේ ක්‍රියාමාර්ගය යටතේ. මේ අතර මියගිය කාන්තාවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ සහකාර වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා විසින් සිදු කළා.
කාන්තාවන් දෙදෙනාගේ උරස් කෝරය අවහිර වීම මරණවලට හේතුව බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය දෙදෙනාගේ අවසන් කටයුතු අද දහවල් මාලිගාවත්තේදී සිදු කෙරුණා. මේ අතර ඊයේ දිනේ සිදු වූ තෙරපීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඒ අනුව කාන්තාවන් 5 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබනවා. ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර මාලිගාවත්තේදී සිදු වූ සිද්ධිය හෙලා දක්මින් සමස්ත ලංකා ජමීයතුල් උල්මා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය මැඩලීමට රජය සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග ජනතාව විසින් නොසලකා හැරීම හෙලා දකින බවයි එම සංවිධානය සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ. දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මැතිවරණයට එරෙහි පෙත්සම් අද 5 වෙනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදී මේ අතර අදාළ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. දවසේ පුවත පාර්ලිමේන්තු ඉසුරා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මාස 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අදත් සලකා බැලුණේ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල හමුවේ. වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද පළමුවෙන් කරුණු දැක්වුවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අද රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විශේෂ කරුණක් හෙළිදරව් කළා. ඒ රටේ දැනට පවතින තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීමට COVID-19 වෛරසය කිසිදු බාධාවක් නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තම සේවාදායකයා වන පී.බී. ජයසුන්දර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති බවයි. ඒ අනුව එම ලිපියෙන් වැඩිදුරටත් ඔහු දක්වා ඇත්තේ රටේ දැනට පවතින COVID මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පැවතීමත් COVID-19 රෝගීන් සුව වීමේ අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව COVID-19 වෛරසය මැඩලීමට ඉතා සාර්ථකව ක්‍රියා කර ඇති බව එම ලිපියෙන් දක්වා ඇති බව රොමේෂ් සිල්වා නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළා. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජයේ නිරෝධායන කටයුතු සිදු කර ඇති බවත් අදාළ සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් සිදු කිරීමට අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇතැයි රොමේෂ් සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ වෛරසය සඳහා එන්නතක් සොයාගෙන නොමැති බැවින් වෛරසය පැතිර යාමේ අවධානමක්ද පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි. එසේ තිබියදීත් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීම ගැටලු සහගත බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම අවස්ථාවේ පැවසුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා දිගින් දිගටම කොමිෂන් සභාව අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බැවින් තමන්ටද ඒ සඳහා පිළිතුරු දීමට අවස්ථාවක් අවශ්‍ය බවයි. අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීමේ අවස්ථාව නීතිපතිවරයාට හිමි වුණා. නීතිපති දපුල දේවරා මහතා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියයි. අය එහිදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ සඳහන් කළේ ඉදිරිපත් වී ඇති පෙත්සම් පදනමකින් සහ නීතිමය වළංගු භාවයකින් තොර ඒවා බැවින් ඒවා විභාගයකට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි. මීට අමතරව පෙත්සම් කරුවන් අතරින් බහුතරයක් මැතිවරණ ක්‍රියාමාර්ග පිළිගෙන නාම යෝජනා පත්‍ර බහර දීමෙන් අනතුරුව අධිකරණයේ හමුවට පැමිණ මැතිවරණයේ පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා සිටීමෙන්ම එම පෙත්සම්වල වළංගු භාවයක් නොමැති බව පෙනී යන්නේ යයිද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී පෙන්වා දුන්නා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ නාම යෝජනා බහර දුන් පිළිගත් දේශපාලන පක්ෂ 304ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරන අපේක්ෂකයන් 7452 දෙනෙකුද පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කළ යුතු බවයි. නමුත් ඔවුන් වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම බලවත් දුර්වලතාවයක් බවත් එය පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තරම් ප්‍රමාණවත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව අද උදෑසන සිටම වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීම සිදු කළා. අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු අවසන් වුණේ ලබන 26 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කල් තබමින්. ඒ අනුව ලබන 26 වෙනිදා නීතිපතිවරයා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි. දවසේ පුවත
මේ අතර අධිකරණයට ඉදිරිපත් ඇති පෙත්සම් සම්බන්ධයෙන් සහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. අපි ඕනම මොහොතකේන මැතිවරණයකට සූදානම්ෙන් ඉන්නවා. විපක්ෂය තමයි මැතිවරණ වලට බයේ. උසාවි යන්නේ මැතිවරණ කල්දමා ගන්න බලන්නේ පාර්ලිමේන්තු කැඳවලා ඒගොල්ලන්ගේ නාම යෝජනා අවලංගු කරගෙන ආයේ නාම යෝජනා දෙන්න පුළුවන්ද වගේ උත්සාහයන් තියෙනවා. නමුත් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. එන ඕනම තත්යකට මුහුණ දෙන්න අපි ශක්තිමත් ඉන්නේ. දැන් තියෙන තත්ත්වයේ උඩ මැතිවරණයක් තිබ්බොත් ඡන්ද පොලිම කිලෝමීටර් 2ක් දිගයි. එතකොට ඡන්ද දාන්න එයිද මිනිස්? අනිත් එක මැතිවරණ කොමසාරිස්වරයා කියනවා නිලධාරීන් දෙගුණ කරන්න වෙයි කියලා. ඡන්ද පොලවල් වැඩි කරන්න වෙයි කියලා. වීදම තුන්ගුණයක් වෙයි කියලා. මැතිවරණ කොමිසමට කාර්ය මණ්ඩල වලට ශක්තිය තියනවාද මේ කියන සීමාවන් තුල මැතිවරණය පවත්වන්න? මැතිවරණ කොමිසම කියනවා නම් අපිට පුළුවන් කියලා මැතිවරණ කොමිසමට බෑයි කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් බලාපොරොත්තු වෙනවා ජූලයි මාසයේ අග වෙනකොට අගෝස්තු මුල වෙනකොට මේ කටයුත්ත සිද්ධ වෙන්න පුළුවන් කියලා. අපි හැමදාම මැතිවරණයක් කරන්න ලෑස්ති. මැතිවරණයක් කරන්න සුදුසු වාතාවරණයක් කරන්න ඕන. මැතිවරණයක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීනව සාධාරණ මැතිවරණයක් කරන්න ඕන. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙලා කියනවා කියන කාරණාව පේන්න තියෙනවා. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයේ මත ක්‍රියාත්මක වුණා කියන කාරණාව සනාථ වෙලා තියෙනවා. මහාචාර්ය හූල් තමන්ගේ දියණිය කැටුව ඒ කාර්යාලයට පැමිණීමත් එක්තරා විදියක මැතිවරණය කල් දැමීමට දරපු තවත් උපක්‍රමයක්. මැතිවරණය පුළුවන් ඉක්මනට තියන්න ඕනි කියන්නේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි සම අවස්ථා නිර්මාණය වුණාම ආණ්ඩුව බයයි මැතිවරණය දවසින් දවස එහාට යනවට. මොකද ආණ්ඩුව දන්නවා ආණ්ඩුවේ නිර්වත දවසින් දවස එළියට එනවා නිසා. ඡන්දේ කිරීම මැතිවරණ කොමසාරිස්ට බාර රාජකාරියක්. ඡන්දේ තියෙන දිනය සහ ඡන්දේ තියෙන ක්‍රමය මැතිවරණ කොමසාරිස් සෞඛ්‍ය බලධාරීන්ලක සාකච්ඡා කර කිව්වන් පස්සේ අපි ඒකට සූදානම්. සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවලු අධිකරණයට මේ රටේ කොරෝනා වසංගතය දැන් පාලනය කරලා තියෙන දැන් මැතිවරණයක් තියන්න පුළුවන් කියලා මේ නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව. අපි කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට ඇවිල්ලා කෙලින්ම මාධ්‍ය ඉස්සරහා කියන රට ආරක්ෂිතයි කියලා. ඕන් තමයි ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කන්න දාන්න. ලෝකෙට කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නාද? ප්‍රාදේශ සභා ඡන්ද ගන්න අපිට ගිහලා පාට බහින්න උනා. ඡන්ද දුන්නාම උසාවි කියලා නැත කරන්න හදනවා. ඡන්ද දුන්නේ නැත්නම් කියනවා ඒකාධිපතියෙක් ඇවිල්ලා කියලා. වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. මෙම සහල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කළ එකක්ද? මෙම සහල් හිඟයට සැබෑ හේතුව කුමක්ද? සහල් හිඟයක් පිළිබඳ මෑතකදී මුලින්ම කතාබහට ලක්ුණේ COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග වෙළඳුන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට පියවර ගැනීමත් සමගයි. ඒ හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඒ පිළිබඳ පසුගිය අප්‍රේල් 8 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. සහල් හිඟයක් එනවා හෙට අනිද්දා. එතකොට සල්ලි වලටවත් ගන්න දෙයක් නැහැ. දැන් එහෙම හිඟයක් එනවා නම් අපිට මෝල් ටික ඇරවලා ඒව කොටවන්න වෙයි. කාලංගද මේ වී තියෙන්නේ. වී මෝල් පවත්වාගෙන ගියේ නැත්නම් අත්‍යවශ්‍ය සේවා කළා වී මෝල් ඔක්කොම අපි මේවා කරනවා. යාපනයේ කොච්චර හාල් තියෙනවද? කිල්ලොච්ච හාල් කොච්චර තියෙනවද? පොළොන්නරුවේ කොච්චර තියෙනවද? තියෙන්නේ කොයි කබඩාවලද? තියෙන ප්‍රමාණය මොනවද? අවද්ද ගත්තේ ඒ ස්ටෝස් වල තවද කොච්චර දාන්න පුළුවන්ද? මේ සීලු තොරතුරු අපි සතුව තියෙනවා. එයano පසුගිය අප්‍රේල් 10 වෙනිදා ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. කෙසේ වෙතත් මේ දිනවල නැවත වතාවක් වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ වෙළඳුන් විසින් සහල් අලෙවි කරන්නේද පාලන මිලට වඩා අධික මිල ගණන් යටතේ බවයි. මේ නාඩු විකුණන්නේ නැත්තේ ඔයාලා? නාඩු විකුණන මිල නෑ. 90 පාලන මිල මෝල් වලට දෙන්නයි කරන්නේ. අර 98 පාලන මිලවත් තිබ්බනම් මම හිතන්නේ මෝල් වලින් හාල් දෙයි. දැන් පාරිභෝගිකයෝ ඉල්ලනකොට ඔයාලා මොනවද උත්තරයක් දෙන්න තියෙන්නේ? අපිත් කියන්නේ ඉතින් මේ මෝල් වලින් හාල් දෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. අපිට ඕන විදිහට මේක විකුණන්න බෑනේ. 90 ගහලා දෙන්නේ 90ට දෙන්න ඕන. ස්ටිකර් එක ගලවන්න කියලා තමයි මෝලෙන් කියන්නේ. වී හිඟයක් කොහෙවත්ම නෑ. රජයම දිහත් වෙලා මේක විසඳලා දෙන්න. ගහලා තියෙන්නේ 90වලු. ලේබල් ගලවලා විකුණන්න පුළුවන් විදිහට කියනවා. ඊට පස්සේ මම මේ දිගනේ කඩේකින් අරගෙන ආවා 98 ගන්න. දැන් 100ට විකුණනවා. කාල් කියන්නේ එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක නේ අනිවාර්යයෙන් අපි ඒක ලාභෙ නැතුණත් කමක් නැහැ කියලා තමයි අපි මේ බාල පටවන කුලියවත් නැහැ අපිට. එලෙස පාලන මිල නොතකමින් සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් අද වැටලීම් සිදු කළා. 2312යි. දෙවෙන්ඩක 25. වාන්න ලොරිය වාන්න. ඔයාලා යතුරු ගන්න. පාරේ ලොරි දියාගෙන බිස්නස් කරනවා. වැඩි මිල. පාලන මිලට වඩා වැඩි ඔයාලා මිලදී අරගෙන විකුණන්න එපා. විකුණලා අහුණා නම් ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ පනත් යනුවේ අනිවාර්යයෙන්ම නීතිමය කටයුතු වල යන්න වෙනවා.
මේ අතර රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමන් සතු වී සහ සහල් තොග නොපමාව වෙළඳපොළට නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දවස්වල සමහර මෝල් හිමියන් මතයක් යවනවා ගොවියන් අතරේ වී මිල ඉහළ යයි ඒත් එක්කම හාල් මිල ඉහළ යයි කියලා. මම සියලුම ගොවි මහතුරුන් ඉල්ලා හිටිනවා මේ වැරදි ප්‍රචාරයට මුලා වෙන්න එපා. සමහර වෙළඳු වැඩි මිලට සහල් අලෙවි කරනවා නම් 19777 කියලා දුරකථන අංකයට දැනුම් දෙන්න. කෙසේ වෙතත් සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් සඳහා පැවති සහතික මිල එලෙසම ක්‍රියාත්මක කරන ලෙසයි. අද වෙනකොට රුපියල් 55 දක්වා වී මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව සහල් නිකුත් කරන්න ගියොත් වෙළඳපොළට රුපියල් 100 ඉක්මවා සහල් මිලකට යන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ රජයත් මේ රටත් පැවතිලා තියෙන තත්ත්වය අනුව මේක සේවාවක් වශයෙන් සහල් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. අපිට රුපියල් 98 සිල්ලර මිල තිබ්බොත් සහල් වලින් ලාභයක් නැතුව දීර්ඝකාලීනව අපිට මේ ව්‍යාපාරය ගෙනියන්න බෑ. කෙසේ වෙතත් මෙම තත්ත්වය රට තුළ සහල් හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් බවටද සැකමතු වනවා. අප මේ පිළිබඳ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් විමසීමක් කළා. හදිසියකදී ගන්න සුදුසු ස්ටොක් එකක් ඊයලේ මණ්ඩලයේ සියලුම ගබඩා පිරෙන විදියට අපි වී අරගෙන තියෙනවා ගොවියන්ගෙන් මුදල් ගෙවලා. ඒ වී ස්ටොක් එක තියෙනවා හාල් මාෆියාවක් හරි හාල් හිඟයක් හරි කවුරු හරි ඇති කරන්න සූදානම් වෙනවා නම් ඒ වෙලාවට අපි හමුදාවත් මැදිහත් වෙලා අර තොග වලින් මොනයම් ක්‍රමයකින් හරි වී හාල් බවට පත් කරලා මහජනතාවට සාධාරණ මිලකට ලබා දෙන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි සූදානම් කරලා තියෙනවා. මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ආනයනික ආහාර ද්‍රව්‍ය රසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. ඒ අනුව අර්ථාපල් හා රතුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 25ක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ යනවා. සුදුළුණු කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබෙන අතර මීට පෙරම බදු මුදල වූයේ රුපියල් 40ක්. එමෙන්ම රතු පරිප්පු කිලෝග්‍රෑමයකට රුපියල් 10ක බද්දක් පනවා තිබෙන්නේ පෙර තිබූ රුපියල් 7ක බදු මුදලට රුපියල් 3ක් එක් කරමින්. කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබූ සැමන් කිලෝග්‍රෑමයක නව බදු මුදල රුපියල් 100ක් දක්වා ඉහළ යනවා. මේද ධාරිතාවයේ 80ක් වන මාගරින් කිලෝග්‍රෑමයක් සඳහා මීට පෙර පැවති රුපියල් 215ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 650ක් ලෙසයි. හෙට රාත්‍රී 8 සිට මැයි 26 වැනි අඟහරුවාදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල හෙට දිනේත් ක්‍රියාත්මක අතර ලබන අඟහරුවාදා පටන් එම වැඩපිළිවෙල යලි ක්‍රියාත්මකයි. මැයි 24 වෙනි ඉරිදා සහ 25 වෙනි සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ලබන සඳුදා රාම්සාන් දිනයේ බැවින් රජයේ නිවාඩු දිනයක් වනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය යලි ඉවත් කෙරෙන්නේ 26 වෙනි අඟහරුවාදා අලුයම 5ටයි. එම දිස්ත්‍රික්ක 23 සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ අයුරින්ම අඟහරුවාදා දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැවැත්වෙනවා. මේ අතර ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන යලි ආරම්භ කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණා. මේ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව කිසියම් තීරණයකට ඇවිත් තිබෙනවද? කායවර්ධන මධ්‍යස්ථාන වලට තමන්ගේ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දීමක් කරලා නැහැ. හේතුව තමයි මේ ස්ථානවලදී බොහෝ වෙලාවට ශාරීරික ව්‍යායාම කරන උපකරණ ආදිය සෑම කෙනෙක්ම අල්ලන අවස්ථාවලදී ඒ වගේම බොහෝ ස්ථාන වායු සමීකරණය කරපු තාමත් කොටු කරපු ස්ථානවල තමයි මේ මධ්‍යස්ථාන පවත්වාගෙන ශ්වසනය කිරීම මාර්ගයෙන් යම්කිසි විදිහට මේ වෛරසය ආශ්‍රය වීම තියෙන අවකාශය මේ වගේ මධ්‍යස්ථානවල තියෙන අනුරුදායක තත්ත්වය පිළිබඳව වෛද්‍ය බලධාරීන් විසින් ඒ පිළිබඳව අවධානය යොමු කරලා එතුමන්ලා විසින් ගන්න ලබන තීන්දුවක් අනුව තමයි මේ අවසරය ලැබෙන්නේ. එතෙක් ඊටාම විසිලිබන්තව තව දවස් කිහිපයක් ඉන්න කෙනෙක් තමයි ඉල්ලන්නේ. තව එක දෙයක්. අර කොළඹ සිර වෙලා හිටපු අය අපි අවසන් වතාවට මෙහෙම කතා කරනකොට 46000ක් සිටියා. ඒ අය ගම්බිම් බලා පිටත් කිරීමේ කටයුතු වල දැන් ප්‍රගතිය කොහොමද? 15000කට ආසන්න පිරිසක් මේ විදිහට ගම්බිම් බලා යවලා තිනවා. දැන් අද මේ මොහොතෙන් පසුව නාරායන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී කොළඹ දකුණු කොට්ටාසයට අයිති පොලිස් බල ප්‍රදේශවල රැඳී හිටපු 1000කට අධික පිරිසක් යැවීමට සූදානම් කරලා තියෙනවා. හැබැයි මේ යවන හැම කෙනෙක්ම සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරපු ලයිස්තු අනුව තමයි යවන්නේ. ඒ නිසා එකවර මේ පිරිස ඔක්කොම හිටියා කියලා ඉවරලා බස් වල දාලා ඉවරලා යවන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව සිය ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රැඳී සිටි තවත් පිරිසක් මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැරුණා. කෙසේ වෙතත් සිය ගම්බිම් බලා පිටත් යාම සඳහා පිළියන්දලට පැමිණි පිරිසකට අද එම අවස්ථාව හිමි නොවීමෙන් දුෂ්කරතාවට පත් වූ සිද්ධියක්ද වාර්තා වුණා.
මේ අතර ආර්ථික පුනර්ජීව සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රැසූ අවස්ථාවේදී රජයට අයත් භාවිතයට නොගැනුණු ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සඳහා සහ සත්ව පාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් දශලක්ෂයකගේ පමණ ආදායම් ඉහළ නැංවීම ඉලක්ක කරගත යුතු බවයි කාර්යසාධක බලකා සභාපති බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ. දරිද්‍රතාවය ගැන ජාත්‍යන්තර පිළිගැනීම දිනකට ඇමරිකානු ඩොලර් 5.5ක් පමණ ආදායමක් ලැබිය යුතුයි කියලා 1045ක් කියලා ගත්තොත් අපිට දවස් 20ක වැඩ කරොත් ඒකට 25000ක පමණ මාසික ආදායමක් ඉලක්ක කරගන්න ඕන. පවුල් දශලක්ෂයකට ආදායම වැඩි කරගත යුතුයි රුපියල් 25000ක පමණ මාසික ආදායමකට. මේ අතර මැයි 30 සහ ජූනි 13 යන සෙනසුරාදා දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීමට තීරණය කර ඇතැයි එහි ලේකකාධිකාරී ප්‍රදීප් මුතුගොල්ල මහතා පවසනවා. ඇඳරි නීතිය සමයේ කැඳවීමට නියමිතව තිබූ නඩු කැඳවීම සඳහා දින නියම කර ගැනීමට මෙලෙස රැස්වීමට නියමිත අතර විවේක දිනයක් වන සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස රැස්වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි. COVID-19 වසංගතය මේ වන විට සෞඛ්‍යාංශ පාලනයේ පවතින හින් දුරස්ථ භාවයේ රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දිනයේදී ශීල ව්‍යාපාර පැවැත්විය හැකි බවට තීරණය වී තිබෙනවා. ඒ පොසොන් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී ආරෝග්‍ය පරමාලාපා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව මුල්කිරිගල තිසමාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ඇතුළු රටපුරා පින්කම් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාත්‍යාංශය නිවේදනය කළේ COVID-19 මේ වන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවයේ රැකෙන අන්දමින් මෙවර පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය වූ බවයි. ඒ අනුව අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසද මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා. පොසොන් පෙරහැර පින්කම් සඳහා අත්‍යවශ්‍ය අංග පමණක් සහභාගී කර ගනිමින් ඒවා විහාරස්ථ භූමියට පමණක් සීමා කිරීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ මෙහිදී දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ පන්සලෙන් ජනතාව ඈත් කිරීම නොකළ යුතු බවත් ලෝකයේම මුහුණ දී සිටින අවදානම් තත්ත්වයේ හේතුවෙන් මේ අවස්ථාවේ කිසියම් පාලනයක් කිරීම අවශ්‍ය බවයි. මේ අතර වත්මන් තත්ත්වයේ හේතුවෙන් වෙසක් උත්සව සැමරූ අයුරින්ම එළඹෙන පොසොන් උත්සවයත් නිවෙස්වලටම වී ආගමනුකූලව සමරන ලෙස මල්වතු අස්කිරි පාර්ශවවල ප්‍රධාන ලේකකාධිකාරී හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොසොන් උත්සවයත් අපේ ලංකාවේ සිද්ධ කළ යුතුව පවතිනවා. ඒ නිසා මේ සඳහා සැදී පැහැදී කටයුතු කරන මහා සංඝරත්නයත් ඒ වගේම අපේ මහජනතාවන් ඒ කටයුතු වෙසක් උත්සවයේ වගේම ස්වකීය විහාරස්ථානවල සිට කටයුතු සිද්ධ කිරීමටත් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් යෙදී පොසොන් උත්සවයේද ඊටාම හොඳින් මේට සහ සම්බන්ධ වන ලෙසද ඊටාම කරුණාවෙන් සිහිපත් කරනවා. අස්කිරි මල්ලතු උභය මහා විහාරයන්හි වාර්ෂිකව පැවැත්වෙන උපසම්පදා විනය කර්ම මෙන්ම අනෙකුත් ශාසනික උත්සව ආදී සියල්ලම මෙම වර්ෂයේදී නොපැවැත්වීමටත් ලබන වර්ෂයේ සඳහා සියලු කටයුතු යොදා ගැනීමටත් පසුගියදා අපේ අස්කිරි මල්ලතු උභය මහා විහාරයේ කාරක සංඝ සභාව මගින් තීරණය කරගනු ලැබුවා. එළඹෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනේදීත් රටේ පවතින වසංගත තත්ත්වය හේතු කරගෙන උත්සව ආදිය සහ ජනාකීර්ණ තත්ත්වයන් ඇති නොවන ආකාරයට එම කටයුතු ප්‍රතිපත්ති ගරුකව සිද්ධ කරන හැටියටත් මේ අවස්ථාවේදී අපේ උභය මහා විහාරය වෙනුවෙන් විකාරණිකව සිහිපත් කරන්නට කැමැතියි. ද ෆිනන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අද සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබෙනවා. ඒ සමගම රට පුරා පිහිටි ද ෆිනන්ස් සමාගමේ සියලු ශාඛාවන් අද මුද්‍රා තැබුණා. මූල්‍ය අර්බුදයකට ලක්ව තිබූ ද ෆිනන්ස් PLC සමාගම මහ බැංකුව යටතට පත් කර ගැනීමත් සමග එහි මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද කටයුතු කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ද ෆිනන්ස් සමාගමේ කුඩා පරිමාණ තැන්පතුකරුවන්ට රක්ෂණ පහසුකම් හරහා වන්දි ලබා දෙන බවයි. බලපත්‍ර අවලංගු කිරීමත් සමග දෙවයින පුරා පිහිටි ද ෆිනන්ස් ශාඛාවලට අද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් විසින් මුද්‍රා තබනු ලැබුවා. එම අවස්ථාවේදී එම ශාඛා ඉදිරිපිටට රැස්ව සිටි ගනුදෙනුකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. අපිටත් නොදැනීම අපිට
ගෙවපු 112.5 පොලිය 107 දක්වා අඩු කරවුවා. ඒ පොලිය ගෙවන්නෙත් නැහැ. පෙන්ෂන් ගිය අර්ථසාධක රුදු 50 55 පැනපු විශාල ඩිපොසිටර්ස්ලා ප්‍රමාණයක් මේකේ ඉන්නේ. ආයෝජනය කරපු මුදලට අවශ්‍ය අපිට පොලිය 7-5ක්වත් අද මේ වෙනතුරු ලැබිලා නැහැ. වීදුරු කඩාගෙන අපි ඇතුළට යනවා. අපි බය නැහැ. සෙන්ට්‍රල් බැංක් එකේ දීපු සල්ලි නෙමෙයි අපි දැම්මේ. අපි දුක් පාසල අම්ම කරපේවා අපි දැම්මේ. මේ බදුල්ල එක විතරක් නෙවෙයි. මුළු ලංකාවේම පුරාම තියෙන ඩෙෆිනස් අද කැන්සල් කරලා තියෙනවා. ඒක නෑ නෑ. අලුත් එක්කවත් කතා කරලා අහන්න කොහොමද සිද්ධ මාස දෙකක් ඇතුළත ලක්ෂ 6 ගානක් මෙහෙම ගෙවලා මගේ ලෑන්ඩ් එක අපි තුල තමයි සල්ලි දැම්මේ. මහ බැංකුවේ උදේ නිලධාරී ආව 6 දිනේ බ්‍රාන්ච් එකට ආවා. ඒගොල්ලෝ ඩිම්මත් වුණා. ඒ ලියුමේ තියෙන්නේ ආයතනයේ ලයිසන් එක කැන්සල් කරලා කියලා. සම්පූර්ණ මහ බැංකුවට වගේ කියනවා. මහ බැංකුවේ ඩිරෙක්ටර්ස්ලා 20 පල්ලෙහා ක්‍රියාත්මක කරලා තියෙනවා. සුප්‍රීම කෝර්ට් එකේ නඩුවක් තියෙද්දි කොහොමද මහ බැංකුව ලයිසන් එක කැන්සල් කරන්නේ? අපි දැන හිටියේ නෑ. මෙවැනි පොලිසියක් ඇවිල්ලා මහ බැංකුවේ නියෝගයක් අනුව මේකට සීල් තියන්න එනවා කියලා අපි දැන හිටියේ නෑ. පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණකීර්ති සිංහ අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ කිංස්බරි හෝටලේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බහරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණකීර්ති සිංහ මහතායි. අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදෑසන සමාජ මාධ්‍යවලින් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා. මේ වන විට කිංස්බරි හෝටලේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන් දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි. බෝම්බකරුට කිංස්බරි හෝටලේ කාමරයක් වෙන් කරවා ගැනීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වනදා පුද්ගලයෙකු පැමිණි බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම පුද්ගලයා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බය පුපුරවාගත් බෝම්බකරු බවට හඳුනාගෙන ඇති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා. කිංස්බරි බෝම්බකරු 20 වනදා පස්වරුවේ පැමිණ 8 වන මහලේ 819 වෙනි කාමරයේ නවාතැන්ගත් ආකාරය දැක්වෙන CCTV දර්ශනද සාක්ෂිකරු කොමිසම හමුවේ ඉදිරිපත් කළා. කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනකද යන්නයි. සාක්ෂිකරු හිදී පවසා සිටියේ 20 වෙනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි. ඔහු එදින රාත්‍රියේ හෝටලෙන් පිටත් වී කොළොන්නාව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත් වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා බාර දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ. අදාළ බෝම්බකරුගේ බිරිඳගේ සහ දරුවාගේ තොරතුරු ඔහු සන්තකයේ ඇද්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ බිරිඳ ආයිෂා සිද්දිකා වන බවත් අවුරුදු 6ට අඩු දියණියගේ නම හබීබා අසාමි මුබාරක් බවයි. බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහ මුලකර වූ සහරන් හෂීම්ගේ රේදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත් 2019 අප්‍රේල් 16 වනදා කාතන්කුඩි ප්‍රදේශයේදී යතුරු පැදියක් පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව අගරාධකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පානන් අද මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් හොඳින් කෙරීගෙන යන බව පේනවා. නමුත් යම් බලගත් උදවිය මේ සොයා ගැනීම දුර්වල කරන්නට යම් වැඩපිළිවෙළවල් සංවිධානය කරගෙන යන බවත් අපිට ආරංචි වෙලා තියෙනවා. ඒගොල්ලෝ ධනවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බලවත් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ Tamanට ජීවත් වීමේ අයිතියක් තියෙනවා වගේ ඒ මියගිය මිනිසුන්ටත් ජීවත් වීමේ අයිතියක් තිබුණා. ඒ අයිතිය උදුරලා දාලා මානව හිමිකම් කියන ලේබල් එක ASCII හැංගිලා මේකට වැරදි කවුද කියලා හොයන්නට බෙහෙසෙන ඒ නිලධාරී මහත්වරුන්ට තර්ජනය කරන්නට ඔවුන්ට විරුද්ධව නඩුමගට බැහැලා නීතියත් අපකීර්තියට පත් කරන්නට කටයුතු කරන එක වැරදි. රටේ නීතිය හැමෝටම පොදුයි. Taman නීතිඥයෝ කියලා උසාවිය හැල්ලුවට ලක් කරන්න උත්සාහ කරන එක වැරදි. වැරදි කරපු අයට දඬුවම් කිරීම නීතියේ යුතුයකමක්. ඒකට අකුල් හෙලීමට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙලා දකිය යුතු කටයුත්තක්. COVID-19 වෛරසය ආසාදනය වුවන් තවත් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද පෙරවරු 10 වන විට මෙරට COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබුණේ තවත් 10 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට පිටත් යාමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 58.76ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 41.23% පිරිසක් පමණයි. මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතය සමස්ත රෝගීන්ගෙන් 0.85ක් තරම් අවම අගයක්. මේ අතර ඊයේ පසරුවේ වාර්තා වූ රෝගීන් 27 දෙනා සමග අද පසරු 6 වන විට මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට වාර්තා වූ රෝගීන් 27 දෙනා අතර ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වමින් සිටි 15 දෙනෙකු ඇතුළත්. අනෙක් ආසාදිතින් 12 දෙනාගෙන් 11 දෙනෙක් නාවික හමුදා සමාජිකින් වන අතර ඉතිරි පුද්ගලයා කුවේටයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙක්. වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකින්ගෙන් 250 දෙනෙකු මෙවන විටත් පූර්ණ සුවය ලබා ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නාවික හමුදා සමාජිකින් සහ විදේශ රටවලින් මෙරටට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටින පුද්ගලයන් හැරුණු විට පසුගිය දින 20 තුළ බාහිර සමාජයෙන් ආසාදිතින් වාර්තා නොවන බවයි. දිගටම අහඹුන් න්‍යායදී ශාස්ත්‍රයේ ගනු ලබනවා. වැඩි අවදානම් කණ්ඩායම් කෙරෙහි මේ කටයුත්ත යොදවලා තියෙනවා. ඒ අයගේ අතරිනුත් ගන්නා ලද සාම්පල් වල අපිට කිසිදු ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. එය හොඳ තත්වයක්. අපේ රට තුල මේ රෝගය පැතිරීම පසුගිය දින 20කට අධික කාලයක් තිස්සේ අපි දුටුවේ නැහැ. මේ අතර ගාල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටි නාවික හමුදා සමාජිකින්ගේ පවුල්වල අවසන් පිරිස නිරෝධායනය අවසන් කර අද පිටත්ව ගියා. හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ලැබුම්හලක සිටියේදී ඊයේ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු 45 අවුරුදු කාන්තාව COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 නොකළ බැවින් ඇයව යලි නිවසට පිටත් කර තිබෙනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකු පමණ COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී WMV වන්සේකර මහතා පැවසුවේ ඉන් 200ක් පමණ එක්සත් අරාබි එමිරාජ්‍යයේ වෙසෙන බවයි. මේ අතර ඩුබායි ගුවන්තොටුපළේ සේවය කර මෙවන විට රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 40ක පමණ පිරිසක් තමන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. දෙමසක් තිස්සේ අපේ රැකියා විහිිත වෙලා තියෙනවා. අපිට දැන් කෑම බීම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපි එම්බසියට කතා කරලා තියෙනවා. අපිට කිසිම ප්‍රතිචාරයක් නැහැ එයාලගේ. මේ මාසේ අන්තිමේ ඉඳලා නවතනේ මෙතන යන්න කියලා තියෙනවා. ඒතකොට අපිට තවත් ගොඩාක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි ඕනම කාලයක් නිරෝධායනය වීමට සූදානම් ලංකාවට ඇවිල්ලා ඔබතුමා කරුණා කරලා අපිට මොකක් හරි ක්‍රමයක් ලෑස්ති කරලා දෙන්න. COVID-19 වෛරසයට බොහෝ සමානකම් ඇති දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව වෛරසයක් ඇමරිකාව ඇතුළු රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙවන විට ලොව රටවල් රැසකින් වාර්තා වන COVID-19 පුද්ගල මරණ සංඛ්‍යාව 3,35,203ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 52,කට අධිකයි. COVID-19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව තිබෙන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයයි. එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ නව පුද්ගල මරණ 1188 වාර්තා වීමත් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 20,082ක් දක්වා ඉහළ ගියා. බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,10,921ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතයින් 17,564ක් ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමගයි. තවමත් COVID-19 ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඇමරිකාව වන අතර ආසාදිතයින් 28,179 දෙනෙක් ඊයේ දිනේදී එරටින් වාර්තා වුණා. එරට තුළ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 96,000කට අධිකයි. මිචිගන්හි සංචාරයකට එක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණයන් නොපෙළඳ මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර ඔහුගේ මෙම හැසිරීම විවේචනය කරමින් ප්‍රාන්ත නීතිපතිවරයා කියා සිටියේ මෙවැනි පුද්ගලයෙකු රටේ ජනාධිපති වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි. මේ අතර අද රැස් වූ චීන පාර්ලිමේන්තුවට චීන ජනාධිපති සී ජින්පින් මුව ආවරණයන් නොපෙළඳ සභාගර්භයට පැමිණීමද ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වුණා. අසල්වැසි ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 6,198ක් ලෙස ඊයේ වාර්තා වුණා. මෙවන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,18,226ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද දැක්ුණේ 3,584ක් ලෙසින්. එළඹෙන සඳුදාට යෙදෙන රාමසාන් උත්සවය සඳහා බංග්ලාදේශ වැසියන් ආරක්ෂක ක්‍රමවේදයන් නොතකමින් සූදානම් වන අයුරු දක්නට ලැබුණේ මේ අයුරින්.
මේ අතර COVID-19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් දරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වීමෙන් ලොව රටවල් 13ක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කුමෝ පවසන්නේ දරුවන් 150කට අධික සංඛ්‍යාව සිය රට තුළ මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි. ඇමරිකාවට අමතරව මෙම වෛරසය බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 13කින් වාර්තා වනවා. 1948 පෙබරවාරි 4 ශ්‍රී ලංකාවට නිදහස හිමි වූ දිනයයි. නමුත් ශ්‍රී ලංකාව පරිපූර්ණ නිදහස හා ස්වාධීනත්වය ලැබුවේ මීට වසර 48කට පෙර අද වැනි දිනයකයි. වර්ෂ 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවට අරුණ නැගෙන්නේ වසර 133ක් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිට නිදහස් වූ බිමකටයි. නමුත් මෙහිදී අපට හිමිව තිබුණේ ඩොමිනියන් තත්වයේ නිදහසක්. ඒ අනුව මෙරට රාජ්‍ය නායකයා ලෙස තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින කටයුතු කළා. ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස පිළිගැනුණේ අග්‍රාණ්ඩුකාරවරයායි. ඒ අනුව නිදහස් ලංකාවේ පරිපාලනමය කරුණු රැසක් පිළිබඳ අවසාන බලය තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණා. 1948 ලැබුණු ඩොමිනියන් නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් වුණේ 1970 දී බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව ගෙන ආ නව ජනරජ ව්‍යවස්ථාවත් සමගයි. උදාර වූ ජනරාජ්‍යය ලංකා අපේ මව්පොළව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගැනුණු ඒ නව ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වුණේ මීට වසර 48කට පෙර අද වෙනි දිනකදී. මේ අනුව එතෙක් සිලෝන් යනුවෙන් හැඳින්වූ අපරට ශ්‍රී ලංකා ජනරජය ලෙස එතැන් සිට හැඳින්වුණා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ මුලින් ඉවත්වීමත් ඒ සමග සිදු වුණා. ඒ අනුව ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දීමත්, ජාතික දජයේ සිව්කොනට බෝපත් සතරක් එකතු වීමත්, දේශීයත්වයේ රැකගත් ජනරජ ලාංඡනයක් නිර්මාණය වීමත් සිදුවනවා. ශ්‍රී ලංකාව එලෙස සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි. උදාර වූ ජනරාජ්‍යය ලංකා දැන් හිරු CIA විශේෂාංගය. හිරු CIA හරහා ඊයේ අප අනාවරණ කළේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල දෙවනගල රජමහා විහාරයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් එල්ලවන බලපෑම් පිළිබඳවයි. දෙවනගල රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විහාරස්ථානයේ සතු කුඹුරු ඉඩම්ද වංචනික ලෙස ගොඩ ඉඩම් බවට පත් කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක තවත් තොරතුරු හිරු CIA වෙත අනාවරණ කළා. මේක අක්කර 2.5 කුඹුරු ඉඩම මාවනැල්ල ගම්පල මාර්ගයේ කාබත් කිරීමේදී බොරළු ගබඩා කරන තැනක් බවට පත් කරගන්න මේ අත්ෝ කටයුතු සිදු කළා තියෙනවා. මේ 2015 වසරේ අගෝස්තු මාස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මාවනැල්ල ගම්පල මාර්ග ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අදාළ කුඹුරු ඉඩමේ ගබඩා කිරීම සඳහා නිකුත් කර ඇති ලිපියයි. කොන්දේසි කිහිපයක් මත අදාළ අවසරය ලබා දී ඇති අතර එහි පැහැදිලිව දක්වා ඇත්තේ පිටතින් පස් ගෙනවිත් ඉඩම පිරවීමක් නොකළ යුතු අතර ඉඩමේ පවත්නා පස්ත ඉවත් නොකළ යුතු බවයි. එසේම අදාළ ව්‍යාපෘතිය අවසන් වූ වහාම ඉඩම යථා තත්ත්වයට පත් කළ යුතු බව අදාළ කොන්දේසිවල සඳහන්. ඒත් මාර්ග ව්‍යාපෘතිය අවසන් වී වසර 2කට ආසන්න කාලයක් ගත වන නමුත් පිර වූ පස් ඉවත් කිරීම වෙනුවට ඉඩම කැබලි කර විකිණීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මකයි. 1870 අපිට පූජා ඔප්පුවක් එක පවරපු කුඹුරක්. ඒ නුදුරු කාලේ තමයි මේ කුඹුරට ඔප්පු හදලා තියෙන්නේ. මේ ඔප්පු 1870 ඒවා 2005 ඒවට අපි බලංගු කරන්නේ නැහැ. පසුගිය යහ පාලන ආණ්ඩුව පැවති සමයේ මාවනැල්ල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වූ බව අප පසුගිය වසරේ නොවැම්බර් මාස 30 වනදාත් හිරු CIA හරහා හෙළි කළා. අප අදාළ අනාවරණය සිදු කරන අවස්ථාව වන විටත් විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් කොටස් කර විකුණා තිබුණා. මාවනැල්ල සුසාන භූමියේ ඉදිරිපිට තවත් මහා පරිමාණ කුඹුරු ඉඩමක් ගොඩ කරමින් සිටි අවස්ථාවේ හිරු CIA කණ්ඩායම ගොස් එහි දර්ශන ලබාගත් අතර එහිදී බියටපත් වූ අදාළ පිරිස බැකෝ යන්ත්‍රයද පටවාගෙන එම ස්ථානයෙන් පලා ගියේ මෙලෙසින්. එලෙස පලා ගියත් මාවනැල්ලේ ඉඩම් කොල්ල කෑමේ ව්‍යාපෘතිය ඔවුන් අදටත් අත්හැර නැහැ. මේ දෙවනගල රජමහා විහාරස්ථානයට බලපෑම් කරපු දේශපාලන පුද්ගලයන් අතර කබීර් හෂීම් අතාවුද සෙනවිරත්න හිටපු ඇමති මේ පුද්ගලව වග කියනවා. මෙම ජාවාරම් සිදු කළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී හෝ නීතිය ක්‍රියාත්මක කර ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට සාධාරණයක් ඉටු වේද? හිරු CIA තවදුරටත් මේ පිළිබඳ අවධානය
තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හිටපු මත රාජිත සේනාරත්න නිදහස් කරන්න ඉල්ලා සමගි ජන බලවේගයේ පසුගිය අඟහරුවාදා කළුතරදී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අතරතුර නිරෝධායන පනතේ රෙගුලාසි උල්ලංඝනය වී ඇද්ද යන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ කොම්පඤ්ඤ වීදියේ කුමරන් රත්න මාවතේ පිටි නිවසක අද පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කුඹුරු විඩම්වල සීසාමෙන් සිටි ගොවීන් කීප දෙනෙකු අද පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන්ද වනජීවී නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඊට විරෝධය පළ කළ ගම්වාසීන් එම වනජීවී නිලධාරීන්ව පැය 6ක පමණ කාලයක් කොටු කරගෙන සිටි තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගොවීන්ට කොටු වී සිටි වනජීවී නිලධාරීන් නිදහස් කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි. ඉහළකොත්මලේ ජලාශයට පැන දිවිහානි කර ගැනීමට තත් කළ තරුණිය තම දිවි දෙවැනි කොට බේරා ගැනීමට ඉදිරිපත්ව අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් හමීඩ් රිස්වාන්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද පසුරුවේ නිවසට රැගෙන අතර හෙට ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. රටවටා හිරු. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. පාකිස්තානයේ ලාහෝර් සිට කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කරච්චි නගරය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා. පාකිස්තාන ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ එම අවස්ථාවේ අදාළ යානයේ මගින් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකින් 8 දෙනෙකු ගමන්ගත් බවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ අනතුරින් ගුවන් මගින් සියලු දෙනා ජීවිතක්ෂරපත් ඇති බවයි. ලොව වටා හිරු. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්තනොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංග මුද්‍රකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු රාත්‍රී 9:55ට. ආයිබෝවන්